අයිබෝවන් සුබ උදෑසනක්. අද ඔක්තෝබර් මාසයේ 2 වෙනිදා සිකුරාදා දවසේදී අපි සූදානම් අයිබෝවන් සුබ දවසක් තුලින් පත්තරවල විස්තර ඔබට කියන්නට. ජාතික පුවත්පත් අප සතුව තිබෙනවා සිංහල සහ ඉංග්‍රීසි. අපි බලමු පුවත්පත්වල මොනවද සඳහන් වෙලා තියෙන විස්තර කියලා. මාත් එක්ක ඉන්නවා චාමර සුබ උදෑසනක් චාමර ඔබට. සුබ උදෑසනක් ලක්මාලි. අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වලින් අප උපුටා ගන්නේ ප්‍රථමයෙන්ම සිදුව ඇති රජයට දැවැන්ත ආදායමක් අහිමි වුණු මහා පරිමාණ බදු වංචාවක් පිළිබඳ අද පුවත්පත් සියල්ලගම පහේ තොරතුරු වාර්තා කරනවා. ඒ අතරින් ප්‍රථමයෙන් අප උපුටා ගන්නවා මව්බිම පුවත්පත ප්‍රති අපනයනයට ගෙන සීදුව ගුදමේ විස්කි කන්ටේනරයක්ම වතුර වෙලා ලීටර් 11000කට වෙච්ච දෙයක් නැහැ. ගෙනාවේ 2018 දී යවන්න තිබුණේ 2019 දී බදු වංචාව කෝටි 4යි ලක්ෂ 400ක් මේ ආකාරයෙන් වංචා කර තිබෙනවා. සවිස්තර වාර්තාවට අවධානය යොමු කරමු. බංග්ලාදේශයට ප්‍රතිඅපනයනය කිරීමට යයි පවසා රේගෝ මුලා කරමින් රජයේ තීරුබදු ගාස්තු වලින් නිදහස්ව මාලදිවයිනෙන් මෙරටට ගෙන්වන ලද විස්කි බෝතල් පැටවූ කන්ටේනරයක් සීදුව ප්‍රදේශයේ ගුදමක රඳවා තිබියදී එකී මධ්‍යසාර වතුර බවට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව රේගෝ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසනවා. 2018 වසරේදී මෙරටට ගෙන්වන ලද එකී මධ්‍යසාර ප්‍රමාණය ඉහතකී ස්ථානයේ තිබූ අඩි 40 දිග ඇති බහලුමක් තුල පෙට්ටි 1179ක් තුල ලීටරයේ බෝතල් 15 බැගින් අඩංගුව තිබුණු බව තමයි ප්‍රකාශ වෙන්නේ. 200 බැරල් 20ක් තිබුණු බවත් වාර්තා වනවා. කෙසේ වෙතත් මේවා සම්පූර්ණයෙන් නැවත ප්‍රතිඅපනයනය කරන බව පවසමින් රේගුවට ගෙනල්ලා රේගුව මුලා කරලා මේ සම්බන්ධයෙන් ලීටර් 11250ක් පමණ වන විට මධ්‍යසාර නැවත ප්‍රතිඅපනයනය කරන බවට ඒවා මෙරටට ගෙන්වන ලද ආයතන විසින් රේගුව දැනුවත් කර තිබුණද දීර්ඝ කාලයක් තිස්සේ ඒවා ප්‍රතිඅපනයනය කිරීමට අදාළ ආයතන පියවර නොගැනීම නිසා රේගුව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද සහාය ලබාගෙන ඔවුන් රේගුව වෙත ගෙන්වාගෙන ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මේ විදිහට ලංකාවට ආනයන ප්‍රතිඅපනයන කිරීමේදී ආනයන කිරීමේදී ප්‍රතිඅපනයනයන්හිදී බරපතල ආකාරයෙන් වංචා සිද්ධ වෙනවා. ඒ හරහා සිදුවෙන්නේ සමස්තයක් විදිහට රාජ්‍ය ආදායම අහිමිවීමක්. ඒ පිළිබඳව රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සම්බන්ධ වීම පිළිබඳ කතිකාවන් තිබුණා. ඔවුන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියන් තිබුණා. කෙසේ වෙතත් මේ සිදුවන දේ බොහොම යහපත්. මේ සිදුවන යහපත් ක්‍රියාවලිය හරහා අපට පෙනෙන්නට තිබෙන්නේ මෙතුවක් කාලයක් යටගසා තිබුණු මෙතුවක් කාලයක් රජයේ ආදායම අහිමි වී නිලධාරීන් හෝ වේවා වෙනත් ව්‍යාපාරිකයින් හෝ වේවා වැරදි ආකාරයෙන් හම්බ කරපු දේවල් සම්පූර්ණයෙන්ම වළක්වා ගන්නට මේ ක්‍රමවේදය සකස් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අප ඉතාමත්ම ප්‍රශංසා වෙනවා විශේෂයෙන් මේ මොහොතේදී රේගෝ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ක්‍රියාවලිය පිළිබඳ මේ ආකාරයෙන්ම තමයි රට තුල නීතිය ක්‍රියාත්මක විය යුත්තේ කියන දේ අපට දැනෙන හැඟීම. ලංකාදීප වාර්තාව විස්කි කන්ටේනරයක් හිටි හැටියේ වතුර වෙලා විදේශ මත්පැන් වෙනුවටම බහලුම් තුලට පානීය ජල බෝතල් පෙට්ටිය අසුරා තිබුණු අයුරු ඡායාරූප සහිතව අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකින් 8කගෙන් ප්‍රශ්න කරනවා. බදු වංචාවේ කෝටිය බදු වංචාවෙන් වෙච්ච පාඩුව කෝටි 4ක් විදිහට වාර්තා වෙන්නේ. ප්‍රතිඅපනයනය සඳහා රජයේ තීරුබදු ගාස්තු වලින් නිදහස්ව මෙරටට ආනයනය කළ විස්කි ඇතුළු විදේශ මත්පැන් ලීටර් 11257ක් සහිත කන්ටේනරයක තිබූ මත්පැන් බෝතල් ඉවත් කර වෙනුවට පානීය ජල බෝතල් අසුරලා තිබෙනවා කියන කාරණය තමයි අද වාර්තා වෙන්නේ ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ විදිහට. අපි යනවා සිලොන් ටුඩේ පුවත්පතට. සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන ප්‍රතිශීර්ෂ පාඨය Customs loses rupees 40 million in duty, foreign liquor replaced with mineral water, 7 parties being questioned. මේ විස්කි කන්ටේනරයක් සීදුවේදී වතුර බවට පත් වූ පුවත තමයි සිලොන් ටුඩේ පුවත්පතේ අද ප්‍රධාන ප්‍රතිශීර්ෂ පාඨය බවට පත් වෙලා තිබෙන්නේ. පාර්ශව 7කින් පමණ මේ වන විට ප්‍රශ්න කරනවා මේ බව කියන කාරණාව තමයි සිලොන් ටුඩේ පුවත්පතේ වාර්තා වෙලා තිබෙන්නේ. අපි යලිත් කතාවක් යනවා දිනමින පුවත්පතට. දිනමින වාර්තාව කටුනායක ගුවන්තොටුපළේ දෙවනි පර්යන්තයේ ඉදිකිරීම වසර 3කින් නිම කරන්න ජනපති උපදෙස්. ඒ අනුව ධනුෂ්ක ගොඩකුඹුරගේ වාර්තාව දිනමින පුවත්පතෙන් අප උපුටා ගන්නේ. බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ දෙවනි පර්යන්තයේ ඉදිකිරීම 2023 අවසන් වීමට පෙර නිම කරන ලෙස ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. දෙවනි පර්යන්තයේ ඉදිකිරීම අවසන් වීමත් සමග වසරකට ගුවන් මගින් මිලියන 15කට අධික සංඛ්‍යාවකට සේවා සැපීමට හැකියාව ලැබෙන බව තමයි මෙහිදී ප්‍රකාශ වන්නේ. ඒ අනුව කටුනායක ගුවන්තොටුපළේ දෙවනි පර්යන්තයේ ඉදිකිරීම වසර 3කින් නිම කරන්න ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙද්දී අද අරුණ පුවත්පතේ ඡායාරූපයක් සහිත වාර්තා කරනවා. ලෝක ළමා දිනය නිමිති කර ගැනීමෙන් අද අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වෙනවා ජාතික උත්සවය අග්‍රාමාත්‍යතුමන්ගේ මූලිකත්වයෙන්. අප ඒ පිළිබඳව සංවාදයකට යෙදුණා. පියල් නිශාන්ත අමාත්‍යවරයා කැඳවාගෙන ඇවිත් පසුගිය සතියේදී. කෙසේ වෙතත් අරුණ පුවත්පතේ වාර්තාව පාසල් 5කට බස් පුස්තකාල ජනාධිපතිතුමන්ද සහිත ඡායාරූපය ලෝක ළමා දිනය වෙනුවෙන් ඊයේ පාසල් 5ක දරුවන්
ජනාධිපති කාර්යාලයට කැඳ වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පාසල් වලට බස් පුස්තකාල පරිත්‍යාග කළ ආකාරය ජනාධිපතිවරයා එම පුස්තකාලයක් තුළ සිසුන් සමග පිළිසඳරක නිරත වන ආකාරය තමයි අද දවසේදී අරුණ පුවත්පතේ ඡායාරූප වාර්තාව උපුටා ගන්නේ. එතනින් පසු මව්බිම පුවත්පතට අප අවධානය යොමු කරනවා. මව්බිම පුවත්පතේ වාර්තාව අද දවසේදී අග්‍රාමාත්‍යතුමන්ගේ සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය එහි රැඳී සිටිනවා. රටේ සෑම පළාතකම ළමා රෝහලක් ඉදිවිය යුතුයි. මව්බිම පුවත්පතේ වාර්තාව අප උපුටා ගන්නේ. මේ ප්‍රශ්නය බොහෝ විට තිබෙනවා දරුවන් ඉලක්ක කරමින් දරුවන් වෙනුවෙන් රෝහල් පැවැතීම සහ දරුවන් විශේෂිත වුණු ප්‍රතිකාර ලබා දීම සඳහා පවතින ඌනතාවයක් පිළිබඳ තියෙනවා. ඒ නිසා මේකට පිළියමක් විදිහට තමයි දරුවන් සඳහා සුවිශේෂී වුණු රෝහලක් ඉදි කරන්නේ. සෑම පළාතකම ළමා රෝහලක් ඉදි යුතුයයි තමන් තරයේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹට සහ මහනුවරට පමණක් දැනට සීමා වී පවතින ළමා රෝහල් මෙන් ඉදිරියේදී එක් පළාතකට එක් රෝහලක් බැසින් සංවර්ධනය කොට පවත්වාගෙන යාම පිළිබඳ රජය අවධානය යොමු වෙලා තිබෙනවා. ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් ඍජු ආර්ය ළමා රෝහලට වසර 125ක් සැපරීමට සමගාමීව මහල් නවයකින් යුතු දැඩි සත්කාර සහ ශල්‍ය වාට්ටු සංකීර්ණයට මුල්ගල්ල තැබීම සහ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය සහ නව ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීමේදී උත්සවයේදී අග්‍රාමාත්‍යතුමන් මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ. මව්බිම් පුවත්පතින් අප වාර්තාව උපුටා ගන්න. අපි යනවා Daily News පුවත්පතට. Daily News පුවත්පතේ වාර්තාව BIA second terminal to be ready by 2023. මේ බණ්ඩාරනායක ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තයේ කටයුතු 2023 වන විට ඒ කියන්නේ තවත් වසර 3කින් සාදා නිම කළ යුතු බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ Daily News පුවත්පතේ. ඒ සමගම චාමරෝබෝ කියු කාරණාවටත් අපි අවධානය යොමු කරනවා. Children's Hospital for every province needed PM. අග්‍රාමාත්‍යතුමන් විසින් කරන ලද ප්‍රකාශය උපුටා ගැනීම එතුමා සඳහන් කරනවා සෑම පළාතකටම දරුවන් වෙනුවෙන් රෝහලක් ඉදිවිය යුතු බව. ඉතින් ඒ සම්බන්ධව අපි සතුටු සිතින් කතා කරද්දී එකම ඊයේ දවස ගැන කතා කරනකොට ඊයේ දවසේදී ළමා දින සැමරුම් වගේම වැඩිහිටි දින සැමරුමුත් සිදු වෙනවා. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 1 වෙනිදා කියලා කියන්නේ ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනය. ඉතින් ලෝක වැඩිහිටි දිනය සම්බන්ධයෙන් ලෝක වැඩිහිටියන් පිළිබඳව අපි කතා කරනකොට ඊයේ දවසේදී දැයට දරුවන් 18 දෙනෙක් දායාද කළ මවක් වෙනුවෙන් උපහාර පැවැත්වුණා. මොකද දැයට වැඩියෙන්ම දරුවන් දායාද කළ මව්වරුන් වෙනුවෙන් තමයි පදනම ආයතනයේදී මේ උත්සවයක් පැවැත්වුණේ. ඉතින් එහිදී ගන්නා ලද ඡායාරූපයක් සමග Daily News පුවත්පතේ පළ වෙලා තිබෙනවා. මේ DM මැණික්හාමි නාරාමල ප්‍රදේශයේ තමයි මේ මාතාව ජීවත් වෙන්නේ. අය සමග සතුටු පිළිසඳරක යෙදෙන ආකාරය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය ඡායාරූපේ පළ වෙලා තිබෙනවා Daily News පුවත්පතේ. අපි අලිත් වතාවක් යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ වාර්තාවට අප අවධානය යොමු කරන්නේ ඒ අනුව ගිනිගත් නැව තවම වන්දි ගෙවා නැහැ. මුහුදු සීමාවෙන් යන්න හදනවා විමසිල්ලෙන් ඉන්න සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නාවික හමුදාව ඇතුළු බලධාරීන්ට දන්වයි කියලායි වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව AJA අබේනායකගේ වාර්තාව අප උපුටා ගන්නේ කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා බොරතෙල් ප්‍රවාහන කරමින් සිටියේදී පසුගිය 3 වෙනිදා ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 38ක් ඔබෙන් පිහිටි ගැඹුරු මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකාවට වැය වූ රුපියල් මිලියන 340ක හානි පූර්ණ දීම නම් ඇතුළු රුපියල් මිලියන 442ක මුදල එම නැව් සමාගම විසින් ඊයේ දක්වා නම් පළමු වෙනිදා දක්වා ශ්‍රී ලංකාවට ගෙවා නැහැ කියලායි සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරන්නේ. නීතිපතිවරයා වෙත මේක ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් නැව මුහුදු සීමාවෙන් පිටව යාමට සූදානමක් තියෙනවා කියන කාරණය වුන් කියන්නේ. කොහොම වුණත් පොරොන්දු වුණු ප්‍රාකාරව ඒකී හානිපූර්ණ වන්දිය ගෙවීමට පියවර නොගත්තෙම නැව අදාළ නෞකාව ශ්‍රී ලංකාව මුහුදු සීමාවෙන් ඔබට රැගෙන යාමේ ප්‍රයත්නයක නිරත වන බවට මේ වෙද්දී තොරතුරු වාර්තා වෙලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. ඒත් එක්කම මේ නෞකාව හිමි MS ෆර්මා එම්පෝරියස් ෂිපින් කෝපරේෂන් නැමැති සමාගම වෙනුවෙන් මුදල නැව රක්ෂණය කර ඇති එංගලන්තයේ පිහිටි රක්ෂණ සමාගම විසින් ශ්‍රී ලංකාවට ගෙවීමට පසුගිය 24 වෙනිදා එකඟ වෙලා තිබුණා. පොරොන්දු ප්‍රාකාරව මුදල් මේ දක්වා ගෙවීමක් සිදු කර නොමැති බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරනවා. නීතිපතිවරයා, ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කළ තිබෙනවා. මේක හොරපාරෙන් එහෙම යන්න පුළුවන්කමක් තියනවාද කියන කාරණේ ප්‍රශ්නයක්. කෙසේ වෙතත් ගිනිගත් නැවේ තවම වන්දි ගෙවා නැහැ කියන කාරණේ තමයි මේ මොහොතේදී ප්‍රවෘත්ති බවට පත් වෙලා තිබෙන්නේ. අපි යනවා The Island පුවත්පතට. The Island පුවත්පතේ ප්‍රධාන ප්‍රතිශීර්ෂ පාඨය බවට පත් වෙලා තිබෙනවා මේ කාරණාව. Eyebrows raised over permission for New Diamond to leave. තවමත් වන්දි මුදල් අපට ගෙවලා නැහැ. නමුත් මුහුදු සීමාවෙන් යන්න හදනවා වගේ කාරණාවක් තමයි The Island පුවත්පතත් වාර්තා කරලා තිබෙන්නේ. සමුද්‍රීය පරිසර අධිකාරිය නාවික හමුදාව ඇතුළු බලධාරීන්ට දන්වලා තිබෙනවා. තාමත් අපිට මුදල් ලැබුණේ නැහැ කියන කාරණාව වගේම ඔවුන් අපේ මුහුදු සීමාවෙන් යන්න හදනවා කියන කාරණාවත් The Island පුවත්පතෙත් මේ පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. අපි යනවා ලංකාදීප පුවත්පතට.
මේ කතා බොහොම කනගාටුව දනවනවා. කෙසේ වෙතත් මේ ඇහෙන වාර්තා වෙන තොරතුරු යලි යලිත් සිහිපත් කරන්නේ දා පාස්කුවරු දින සිදු වුණු ප්‍රහාරයේ ඒ ගෙවල් වල ඒ තමන්ගේ සමීපතමින් නැති වුණු අයට මේක බොහොම තදින්ම දැනෙනවා. මේ වාර්තා වෙන කාරණා මෙහිදී ප්‍රකාශ වෙන කරුණු මේ දේවල් පිළිබඳ බලද්දී ඇයි අපේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න බැරි වුණේ මේ තරම්ම නොසැලකිලිමත් විදිහට ක්‍රියාත්මක වී තිබුණාද කියන කනගාටුව කොයි කාටත් ලැබෙනවා. ඒ නිසා මේ කියවෙන හැම සාක්ෂියක්ම කියවෙන හැම වාර්තාවක්ම හරහා යලිත් මේ තුවාලේ පෑරෙනවා. කොහොමුණත් ලංකාදීප වාර්තාව ජාතික ආරක්ෂාවට ප්‍රතිපත්තියක් හදා ඇති බව මා දැන සිටියේ නෑ. මේ කියන්නේ ලංකාවේ හිටපු පොලිස්පතිතුමා. ඔක්කොම දැනගත්තේ කොමිසමට ආවට පස්සේ තමයි. කොමිසමේදී පෙරේදා දවසේදී යම් සාක්ෂියක් ලබා දෙනවා. ඒ සාක්ෂිය දෙන වෙලාවේ තමයි මේ ජාතික ආරක්ෂාවට අදාළ ප්‍රතිපත්තියක් ගැන කතා වෙන්නේ. අන්න ඒ සටහන දෙන වෙලාවේ තමයි පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිතුමා දැනගත්තා කියලා කියන්නේ මේ විදිහේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා කියලා. මුදිතා දයානන්දගේ වාර්තාව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු අධ්‍යයනයට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නමින් ආයතනයක් පිහිටුවා ඇති බව හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කර ඇති බව හෝ පාස්කුවර දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණ වන තෙක් තමන් නොදැන සිටි බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරනවා. අද දවසේදී ලංකාදීප පුවත්පතේ වාර්තාව අප උපුටා ගන්නේ. ඒත් එක්කම මෙහි තවදුරටත් සඳහන්ව තිබෙන කාරණය තමයි තමන් යටතේ සේවය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු එහි වැඩ බැලූ සහ සාකච්ඡාවලට සම්බන්ධ වී ඇති බවද කොමිසමේදී අනාවරණ වන තෙක් තමන් දැන නොසිටියා කියලා කියන්නේ. තමන් යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුත් එතන බාරව කටයුතු කරලා තියෙනවා. හැබැයි පොලිස්පතිතුමා එක දැනගෙන ඉඳලා නැහැ. කොහොම වුණත් මේ පිළිබඳ සඳහන් කරමින් පාස්කුවර දින ප්‍රහාරයේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේදී සාක්ෂි දෙමින් තවදුරටත් කරුණු අනාවරණ වෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආයතන රැසක් පවතින බව දැන සිටියත් මෙවැනි ආයතනයක් ගැන මම අසා තිබුණේ නැහැ. ඔහු කොමිසමේදී කියනවා. මේ ආයතනයෙන් මාසිකව නිකුත් කරන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ අනතුරු ඇඟවීම් වාර්තා ගැනද තමන් නොදන්න බව ඔහු කියනවා. ඒ ඉතාමත් වැදගත් ආයතනයක් බවද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ ආයතනයේ විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව මෙම කොමිසමේදී අනාවරණ වූ කරුණු අනුව ඔහු වටහා ගත්තා කියලායි කියන්නේ. ඒ කියන්නේ කොමිසමේ කියවිච්ච කරුණු වලින් තමයි ඔහු දැනගන්නේ මෙහෙම ආයතනයක වැදගත් කාර්යභාරයක් සිද්ධ වෙනවා කියලා. රටේ පොලිස්පතිවරයා ලෙස වසර 4ක පමණ කාලයක් සේවය කළ ඔබ මේ දක්වා මෙවැනි ආයතනයක් හෝ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් හෝ ඇති බව නොදැන සිටීම ඔබේ sannivedana දුර්වලතාවක්සේ දකින්නේ නැද්ද? කොමිසම ඔහුගෙන් අහනවා. ඔව් මම පිළිගන්නවා. ඔහු පිළිතුරු දෙනවා. ඔබ යටතේ සිටින නිලධාරියෙකු ඔබ නොදැන මෙවැනි ආයතනයක සාකච්ඡාවලට සම්බන්ධ විය හැකිද? කොමිසම ප්‍රශ්න කරනවා. එහෙම වෙන්න බෑ. සමහර විට ආරක්ෂක අමාත්‍යාංශ නියෝගයක් ලෙස ඔහු එයට සම්බන්ධ වෙන්නේ නැති. මේ තමයි ඔහු දීපු උත්තර. ඒත් එක්කම මෙතනදී තවත් කාරණයක් පුවත්පතේ වාර්තා නොවුනත් කියවෙනවා. හිටපු ජනාධිපතිවරයා ඝාතන කිරීමේ යම් ආකාරයක කුමන්ත්‍රණයක් දියත් වෙනවා කියන කාරණයට අදාළව බොහොම ඉක්‍රමයෙන් සක්‍රියව ඊට අදාළව ආරක්ෂක ක්‍රියාවලිය දියත් කරනවා. ඒ මොහොතේදීත් ලැබෙන්නේ බුද්ධි තොරතුරක්. නිශ්චිත බුද්ධි තොරතුරක් නෙමෙයි. ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයා ඝාතන ප්‍රයත්නයක් තියෙනවා කියන වෙලාවේදී ඊට අදාළව සියලු ආරක්ෂක අංශ බොහොම දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහටම මේ පාස්කුවර දින ප්‍රහාරය සිද්ධ වෙනවා කියන කාරණය පිළිබඳව දැනුවත් කිරීමක් කරනවා. ඇයි එතෙන්න තිබිච්ච බරතැබීම ජනාධිපතිවරයා ඝාතන ක්‍රියාවලියට තිබිච්ච බරතැබීම මෙතෙන්න යොමු නොකළ කියන කාරණයත් කොමිසම ප්‍රශ්න කරනවා. එතනදිත් කියන්නේ මේක නිශ්චිත නෑ කියලා. හැබැයි අර තොරතුරත් නිශ්චිත නෑ. ඉතින් මේ නිසා ඉතාමත්ම කනගාටුදායක විදිහට ක්‍රියාත්මක වීමක් පිළිබඳ වාර්තා වෙනවා. කොහොම වුණත් අවසානයේදී මියගේ ජීවිත පිළිබඳ අපිට තියෙන බරපතල කනගාටුවක්. හොඳයි අපි යනවා ඩෙලි මිරර් පුවත්පතට. ඩෙලි මිරර් පුවත්පතේ ඒ පිළිබඳව වාර්තා වෙනවා මෙන්න මේ විදිහට. අපි දන්නවා දැන් කිසිම කෙනෙක් මේ පිළිබඳව තාමත් වගකීම බාරගන්නේ නැහැ කියන තැන තමයි ඉන්නේ. නමුත් ඔන්න වගකීම බාරගත්තා දෝ කියලා අපිට හිතනවා මේ ප්‍රකාශයත් සමග. entire යහපාලන government including myself responsible for East attack former defence secretary හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා හිටපු පාලනය කරපු යහපාලන රාජ්‍ය ඇතුළු මම මේ ඊස්ටර් සන්ඩේ ඇටැක් එක එහෙමත් නැත්නම් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම ගත යුතුයි කියන කාරණාව. ඒ සමගම එතුමා මෙන්න මෙහෙමත් සඳහන් කරනවා former IGP unaware of National Defence Policy හිටපු පොලිස්පති මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිතුමන් පූජිත් ජයසුන්දර මහතා හිටපු පොලිස්පතිතුමන් ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තිය කිසිවක් දැන සිටියේ නැහැ කියන කාරණාවත් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා හිටපු ආරක්ෂක ලේකම්තුමන්. අපි යනවා අරුණ පුවත්පතට. පරිසරය විනාශ කිරීම පිළිබඳ මේ විදිහේ තොරතුරු වාර්තා වෙනවා. හැබැයි මේත් එක්කම පරිසර විනාශ කිරීම හා සම්බන්ධයෙන් වැරදි ව්‍යාජ පුවතුත් මේ නිර්මාණය කරලා කොහොම හරි රාජ්‍ය අපහසුතාවයට පත් කිරීමේ ක්‍රියාවලියක් පිළිබඳවත් කතා කරනවා. ඒ වගේම පරිසරය විනාශ වීමේ සිදුවීමුත් අස්පනා පිට සිදු වෙමින් පවතිනවා. අරුණ පුවත්පතේ වාර්තාව මේක වෙනම කතාවක්. හුරුළු උද්‍යානය රකින්න අටවගත්ත NGO 7 කෝටියකට විදී කියලායි වාර්තා කරන්නේ. උදේජී වේකනායකගේ වාර්තාව වන පනතට උඩින් ගිහින් නීති කඩා මුදල් හොයලා පරීක්ෂණ CIDට දෙන්න යෝජනා. රාජ්‍ය නොවන සංවිධානයක්
වන හුරුළු පරිසර වනෝද්‍යාන සංවර්ධන සංවිධානය මුදල් රුපියල් 7 කෝටි 70 ලක්ෂයක් රාජමූල්‍ය ප්‍රතිපත්තියට පටහැනි ආකාරයට ලබාගෙන ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා අනාවරණ කර තිබෙනවා කියලායි අද අරුණ ප්‍රධාන සිරස්තලය තුලින් වාර්තා කරද්දී අපි ඒත් එක්කම උපුටා ගන්නවා මේ මොහොතේදී විල්පත්තුව පිළිබඳ කතා කරනවා. පහුගිය කාලේ බොහොම තදින් කතා කරනු මාතෘකාවක්. විල්පත්තු කැලේ ඉඩම්වලට අයිතිකාරුවෝ පොලිමේ අක්කර 115කට අයිතිවාසිකම් කියන කෙනෙකුත් ඇවිත් විල්පත්තු ජාතික වන උද්‍යානයේ පාලකගේ උපුටා ගනිමින් අද මව්බිම පුවත්පතේ වාර්තාවයි අප උපුටා ගන්නේ. විල්පත්තු ජාතික වන උද්‍යානය තුල තම ඉඩම් ඇති බව කියමින් විශාල පිරිසක් ඉඩම් බලපත්‍රද රැගෙන මේ දිනවල විල්පත්තුවට පැමිණෙන්නට පටන්ගෙන තියෙනවා. අක්කර 115ක ඉඩමක් Taman සතුව තියෙනවා බව කියමින් එක් පුද්ගලයෙකුද තවත් අක්කර දෙකක් Tamanට හිමි බව කියමින් තවත් අයෙකුද ඔවුන්ට නිකුත් කළ බව කියන බලපත්‍රයේ සමග විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පාලකවරුන් හමුවට පැමිණ තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා කියලයි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහත්මයා කියන්නේ. මීට අමතරව විල්පත්තු ජාතික වනෝද්‍යානය තුල සහින් පිටත ඉඩම්වලට අයිතිවාසිකම් කියමින් පැමිණෙන පිරිස් වැඩි වෙමින් පවතින බව තමයි මේ ඉඩම් සඳහා විවිධ වර්ගයේ බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. දැන් මේවා නිකුත් කරේ කවුද? කාගේ අනුමැතියද හම්බුනේ? කාගේ ආශිර්වාදයෙන්ද මේ බලපත්‍ර නිකුත් කරේ කියන දේ පිළිබඳ සොයා බලන්නට අපි ආරාධනා කරනවා. ඩෙලි නිවුස් පුවත්පතට අපි අවධානය යොමු කරනවා. ඩෙලි නිවුස් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශයක උපුටා ගැනීමක්. මේ අපි දැන් විල්පත්තුව ගැන කතා කරා, අපේ වන සම්පත ගැන කතා කළා. මෙහෙම කතා කරද්දී මේ ස්වභාවික සම්පත් රකින්නට කමිටුවක් පත් කළ යුතුයි කියන කාරණාව ජනාධිපතිතුමන් සඳහන් කරලා තිබෙනවා. එතුමා මේ බව සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුව අමතමින් පසුගිය බදාදා දවසේදී තමයි සඳහන් කරලා තිබෙන්නේ. ආරක්ෂා කිරීම සඳහා කළමනාකරණය කිරීම සඳහා මේ ස්වභාවික සම්පත් කමිටුවක් පත් කරනවා, පත් කළ යුතුයි කියන කාරණාව තමයි එතුමා මේ සමුළුව අමතමින් ප්‍රකාශ කරලා තිබෙන්නේ. 20ට මොකද වුනේ? අපි බලමු. 20 පිළිබඳ පුළුල් කතිකාවක් මේ මොහොතේදී සිදු වෙමින් පවතිනවා. අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධිනුත් මේ අද දවසේදී තොරතුරු වාර්තා වනවා. ඒ අනුව අද පුවත්පතේ වාර්තාව 20ට 3-2 ගන්න මෙහෙයුමක් අද වාර්තාව අප උපුටා ගන්නේ නවෝදයා පවනිගේ වාර්තාවයි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් හදිස්සියේ වෙනස් වූහොත් විපක්ෂයෙන් ගන්න සාකච්ඡා රහස් ඡන්දයක් නොපවත්වා නාමික ඡන්ද විමසීමකට විපක්ෂය ගෙනෙන යෝජනාවටද කැමැත්තක් ප්‍රශ්නාර්ථ සහිත වාර්තාවක්. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 3-2ක බහුතර බලයකින් සම්මත කර ගැනීමේදී යම් හදිසි අවශ්‍යතාවක් ඇති වූහොත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සහාය ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙකු විපක්ෂ මන්ත්‍රීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව අද පුවත්පතේ වාර්තාව තමයි අපි උපුටා ගන්නෙ. ඒත් එක්කම අරුණ වාර්තාවටත් මේ මොහොතේදී අවධානය යොමු කරනවා. අරුණ පුවත්පත අද දවසේදී වාර්තා කර තිබෙනවා 20 ගැන අධිකරණ කටයුතු අදින් නිමයි. සරත් ධර්මසේනගේ වාර්තාව 20 වෙනි පනත් කිටුම්පත පවතින ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද යන්න සලකා බැලීමට රැස් වූ අගවිනිසුරු ඇතුළු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම කටයුත්ත අද අවසන් කරනු ඇත කියලයි අරුණ පුවත්පත වාර්තා කර තිබෙන්නේ. අපේ උපුටා ගන්නවා. ඒත් එක්කම මව්බිම් පුවත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා. මව්බිම් පුවත්පතේ වාර්තාව ලෙස තියෙන්නේ මේ කේඩි ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය 20 පෙරදිවිය හැක්කේ අධිකරණයට නොව ජනතාවටයි කියලායි ප්‍රකාශ කර තිබෙන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සංශෝධන වෙනස් වීම් තියෙනවා නම් ඒ දේවල් එකතු කර ගන්නට කාරක සභා අවස්ථාවේදී හැකියාව පවතිනවා. කොමුණත් අධිකරණ මේ ක්‍රියාවලිය යටතේ පෙත්සම් ගොනු කර තිබෙනවා. මේ සියලු දේ හරහා සියලු දෙපැත්තෙම මේක බේරලා අවසානයේදී උචිත එක්ක කුමක්ද කියන දේ පිළිබඳ ඉදිරියේදී වාර්තා වේවි. ඩෙලි මිරර් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කරන ලද ප්‍රකාශයක උපුටා ගැනීමක්. ඔහු සඳහන් කරනවා නීතිගත කිරීමෙන් අනතුරුව විසවන සංශෝධනයේ easy to have 5 members once 20A enacted. මේ මැතිවරණ කොමිසම සඳහා දැනට නිලධාරීන් 30 දෙනෙක් තමයි තිබෙන්නේ. ඒ නිලධාරීන් සංඛ්‍යාව 5 දෙනා දක්වා වැඩි කරන බව තමයි අධිකරණ අමාත්‍යතුමන් විසින් සඳහන් කරන්නේ. මේ විසවන සංශෝධනයේ නීතිගත කිරීමෙන් පසුව සිදුවන කාරණාවක් විදිහට තමයි දක්වා තිබෙන්නේ. එහෙමනම් තවත් පුවත් අප සතුයි. යලිත් වතාවක් ආයුබෝවන් සුබ දවසක් සමග ඔබ. අපි සූදානම් දැන් ඔබට කියන්නට මේ උසාවිය පැත්තේ තොරතුරු ටිකක්. මේ මොහොතේ ප්‍රථමයෙන් අවධානය කෝප් කමිටුව ආරම්භ වෙනවා. කෝප් කමිටුවේදී මහාචාර්ය චරිත හේරත් මහතා එහි සභාපතිවරයා බවට පත් වෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ කතිකාවන් තිබුණා. මේක ආණ්ඩු පක්ෂයටද මේක විපක්ෂයටද කියන කතාව, මේක මාධ්‍ය පෙන්වනවද නැද්ද මේ කියන කතාව පිළිබඳ කෙසේ වෙතත් වාර්තා වුණා. අපි මේ පිළිබඳ විශේෂ සංවාදයක් පවත්වලා මේ පිළිබඳ කාරණා ඔබට අනාවරණ කළා. අද දවසේදී අරුණ පුවත්පතේ වාර්තාව පුපුටා ගන්නේ අජිත් අලහකෝන්ගේ වාර්තාව. චරිතගේ පළමු කෝප් රැස්වීමට ගල්ලංගුරු යනුවෙන් වාර්තාව. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ගේ සභාපතිත්වයෙනුත් පළමු කෝප් කමිටු රැස්වීමට හමුවට සීමා සහිත ලංකා ගල්ලංගුරු සමාගම කැඳවීමට තීරණය කර තිබෙලයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ලොකු කතාබහක් තිබුණා ගල්ලංගුරු සම්බන්ධයෙන් මේ මිලදී ගැනීම මේ ක්‍රියාවලිය පිළිබඳ. යනුව කෝප් කමිටුවේ පළමු රැස්වීම ගල්ලංගුරු සම්බන්ධයෙන් කියන කාරණේ අද දවසේදී වාර්තා කරද්දී දිවයින පුවත්පතේ වාර්තාවට අප අවධානය යොමු කරනවා. යනුව දිවයින පුවත්පතේ වාර්තාව
CID තවත් පිරිසක් රටින් පනින්න සූදානම්. ඔබට මතක ඇති ජනාධිපතිවරණයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු රටින් පිටව ගියා. රටින් පලා යාම සිදු කර තිබුණා. මේ අනුව අද දවසේදී දිවයින වාර්තාව කීර්ති වර්ණකුල සූරියගේ ප්‍රකාශය අපි උපුටා ගන්නේ CID තවත් පිරිසක් රට පනින්න සූදානමින් සිටියා. ජාත්‍යන්තර වෙබ් අඩවියක් හෙළි කරයි කියලායි වාර්තා කරන්නේ. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට අමතරව රහස් පොලිසියේ තවත් නිලධාරීන් පිරිසක්ද මෙරටින් පැන යාමට සූදානම්ව සිටි බව ජාත්‍යන්තර TRO වෙබ් අඩවිය මුල්වරට හෙළි කර ඇතැයි පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ අනුව රජයේ විසින් රහස් පොලිසියට සේවය කළ නිලධාරීන් 700කගේ විදේශ ගමන් තහනම් කිරීම නිසා ඔවුන්ට පැන යාමට නොහැකි වුණා. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ පසුගිය රජයේ දේශපාලනඥයින් සමග සබඳතා පැවැත් වූ රහස් පොලිසිය නිලධාරීන් 15ක් ස්විට්සර්ලන්තයේ ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යයට පැන යාමට සැලසුම් කර තිබූ බවයි. දැනටමත් එක් නිලධාරියෙකු ඕස්ට්‍රේලියාවට පැන ගොස් ඇත. මේ අතර රහස් පොලිසිය පරීක්ෂක නිශාන්ත සිල්වා සිටින ස්ථානය සහ ඌට අදාළ තොරතුරු ශ්‍රී ලංකාවට ලබා දීම ස්විස් සංක්‍රමණික මහලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම කාර්යාලය පැවසුවේ නිශාන්ත සිල්වාගේ ආරක්ෂාව පතා එම තොරතුරු හෙළි නොකරන බවයි. මේකත් ලොකු කතාවක් තියෙන කාරණයක්. ඒත් එක්කම අපි එතනින් පසු මව්බිම් පුවත්පතට අවධානය යොමු කරනවා. ඒ තමයි රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමෙන් රැඳවුවන් 8000ක් බන්ධනාගාරයේ කියන ප්‍රවෘත්තිය අද මව්බිම පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ අනුව මේ වෙද්දී ලොකු තදබදයක් බන්ධනාගාර තුල තියෙනවා. නියමිත ප්‍රමාණය අභිබවා ගිහින් දරාගත නොහැකි ප්‍රමාණයකින් රැඳවියන් සිටිනවා කියන කාරණේ පිළිබඳ කතිකාවක් තියෙනවා. කොහොම වුණත් මේ පිළිබඳ වාර්තාව අද දවසේදී පුවත්පත වාර්තා කර තිබෙනවා. මේ වෙද්දී පැහැදිලි ලෙසම රස පරීක්ෂක වාර්තාවල ප්‍රමාද වීම නිසා රස පරීක්ෂක වාර්තා නිසි කාලයට නොලැබීම නිසා ඒ වාගේ ක්‍රියාත්මක වීමේ යම් විධිමත් වැඩපිළිවෙලක් නොලැබීම නිසා මේ වෙද්දී 8000ක් රැඳී සිටිනවා. මේ සම්බන්ධයෙන් මව්බිම සිදු කරන විමසීමකදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යතුමිය ප්‍රකාශ කර තිබෙන්නේ රස පරීක්ෂක වාර්තා මාස 3ක් ඇතුළත ලබා දීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව එකඟ වෙලා තියෙනවා කියලා. රස පරීක්ෂක වාර්තා බලාපොරොත්තුවෙන් සිට රැඳවුවන් 8000න් 7000ක් පමණ මත්කුඩු භාවිත කළ අයට බවට චෝදනා එල්ල වී තිබෙන බවත් මේ රැඳවුවන් රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා බන්ධනාගාර තදබදයට එක් හේතුවක් බවට මේ පත් වෙලා තියෙනවා කියලා එමෙතුමි ප්‍රකාශ කරනවා. මේ කාරණේ සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සමග පැවති සාකච්ඡාවක් සාර්ථක වූ බවත් මේ සියලු වාර්තා මාස 3ක් ඇතුළත ලබා දීමට එකඟ වුණු බවත් ප්‍රකාශ කරනවා. එවිට මේ තදබදය අවම කර ගැනීමට හැකියාවක් පවතීවි. ඒත් එක්කම දිනමින පුවත්පතේ වාර්තාව මේක නම් ටිකක් කනගාටුවෙන් කිව යුතු ප්‍රකාශයක් බවට පත් වෙනවා. ඔබ අපි මුළු ලෝකයේම ආදරය කරන නළු නිලියන් විශේෂයෙන්ම අර එක් නළුවෙකු සියදිවි නසා ගැනීම හා සම්බන්ධ ප්‍රවෘත්තියක් වාර්තා වී තිබුණා. ඒත් එක්ක තමයි මේ ක්‍රියාවලිය එන්නේ. සුශාන්ත් සිං නළුවා මේ ඔහුගේ කාමරයේ ඔහු මිය ගිහින් හිටියා. ඉන් පස්සේ මේ පිළිබඳ තොරතුරු අනාවරණ කරගෙන යද්දී පියා විසින් පැමිණිල්ලක් කරනවා මරණය සැකසහිතයි කියලා. ඒත් එක්කම දැන් මේක ඝාතනයක් දෝ කියන තැනට ගමන් කරමින් සිටිනවා. ඒ අනුව බලන විටදී සම්පූර්ණ ඉන්දියාවේ මධ්‍යාවාරම මෙහෙවන්නේ කවුරුන්ද කියන කාරණය පිළිබඳ අද ඉන්දියා මාධ්‍ය වාර්තාවක් උපුටා ගන්නවා. ඉන්දියාවේ මධ්‍යාවාරම මෙහෙවන්නේ ශාරුක්, රන්බීර්, අර්ජුන්, ඩිනෝ යනුවෙන් තමයි අද දිනමින පුවත්පතේ වාර්තාව අප උපුටා ගන්නවා. මේ සුපිරි නළුවන් ඉතාමත් ඉහළ ධනවතුන් මෙවැනි අය මේ ආකාරයේ ක්‍රියාවලියකට අවතීර්ණ වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය පැහැදිලි ලෙසම පැන නැගී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට දැඩි ක්‍රියාවලියක් ආරක්ෂිත ක්‍රමවේදයක් ඒ වගේම දීපිකා පදුකෝන් සුපිරි නිලිය ඇයවත් මේ වෙද්දී අත්අඩංගුවට ගැනීම හා ඇයවත් ප්‍රශ්න කිරීම සිදු කර තිබෙනවා. ඒකට හේතුව තමයි ඔවුන්ගේ තිබුණු WhatsApp group එකක මේ පණිවිඩ නිකුත් වෙලා තියෙනවා. ඒදී එක් පුද්ගලයෙකුගේ මිලදීගෙන තිබෙනවා. මේ මියගියපු සුශාන්ත් සිං ඔහුත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටියා. ඔහුත් පාවිච්චි කළා කියන කාරණා ඔහුගේ පෙම්වතිය විසින් ප්‍රකාශ කර තිබුණා. බොහොම ලොකු ජාලයක් හෙළිවෙමින් පවතිනවා. ඉන්දියාවේ සුපිරි නළුවන් සම්බන්ධ වුණු මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ මේ වෙද්දී කතිකාව ආරම්භ වී තිබෙනවා. කෙසේ වෙතත් ජනතාව ආදරය කරන අය මේ වාර්තාව බොලිවුඩේ සුපිරි නළුවන් වන ශාරුක් ඛාන්, රන්බීර් කපූර්, අර්ජුන් රාම්පාල්, ලිනෝ මොරායස් යන මත්ද්‍රව්‍ය ජාවාර මෙහෙවන බවට ඉන්දියා මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරනවා. ඉන්දියා නළුව සුශාන්ත් සිං සියදිවි නසා ගැනීමෙන් පසු ඔහුගේ පෙම්වතියගේ ජංගම දුරකථනය ඔස්සේ ඉන්දියා මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය මෙහෙවන පරීක්ෂණ අනුව තමයි මේ බව තහවුරු වෙන්නේ. සුපිරි නිලිය දීපිකා පදුකෝන් සමග සම්බන්ධතා පැවතු සුපිරි නළුවන් 30 දෙනෙකු විසින් බොලිවුඩේ මත්ද්‍රව්‍ය ජාවාර මෙහෙවන බවට ඉන්දියා මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය මගින් හෙළිදරව් කරගෙන ඇති අතර එම නම් වලට මුලකුරු පමණක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඒ අනුව SR සහ A යන අක්ෂර වලින් මේ නළුවන්ගේ නම් ආරම්භ වන බවට සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඉන්දියා ABP ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ මේ නළුවන්ගේ නම් සඳහන් කරමින් මාධ්‍ය වාර්තා පළ කරනවා. මේ මාධ්‍ය වාර්තා අසත්‍ය බවට තවත් මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා. කොහොම වුණත් කතාව විවෘතයි. අපි බලමු ඉදිරියේදී කුමන තොරතුරු අනාවරණ වේවිද කියලා. අපි Ceylon Today පුවත්පතට Ceylon Today පුවත්පතේ වාර්තාව for arrested with conch shell worth rupees 60 million මේ
වාලම්පුරි දෙකක් සමග තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදු වෙලා තිබෙන්නේ. සැකකරුවන් 4 දෙනෙක් කියන කාරණාව සඳහන් වෙලා තිබෙනවා. රුපීස් 60 මිලියන 60ක් වටිනවා මේ වාලම්පුරි දෙක කියන කාරණාවත් මෙහි සඳහන් වෙලා තිබෙනවා. මේ ටයිටන් කියලා තමයි මේ වාලම්පුරිය හඳුන්වන්නේ. කෙසේ වෙතත් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියන කාරණේ තමයි සිලොන් ටුඩේ පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. සිලොන් ටුඩේ පුවත්පතේම තවත් වාර්තාවකට අපි ඔබේ අවධානය යොමු කරවන්නට කැමති. රාහුල් ගාන්ධි ඩිටේන්ඩ් රඳවා තබාගෙන තිබෙනවා. රාහුල් ගාන්ධි මහතා කොංග්‍රස් හිටපු නායකතුමන් අවුරුදු 19ක තරුණියක් සමූහ දූෂණයකට ලක් වෙලා දිල්ලියේ රෝහලකදී ඇය මිය යනවා. ඉතින් මේ සම්බන්ධව තමයි මේ රැළිය පවත්වා තිබෙන්නේ. කෙසේ වෙතත් උත්තර ප්‍රදේශයේ පොලිසිය තමයි මේ අත්අඩංගුවට ගැනීම එහෙමත් නැත්නම් රඳවා තබා ගැනීම සිදු කරලා තිබෙන්නේ. ඉන්දියාවේ අපි දන්නවා මේ වන විට කොරෝනා තත්ත්වය නිසා බොහොම දුක්ඛදායක තත්ත්වයක් තිබෙන්නේ. ඉතින් මේ තත්ත්වයේ යටතේදී පිරිස් එක්රැස් කිරීමේ වරදට අනුව තමයි මේ අත්අඩංගුවට ගැනීම එහෙමත් නැත්නම් රඳවා තබා ගැනීම සිදු වුණේ කියන කාරණාව සිලොන් ටුඩේ පුවත්පතේ වාර්තා වෙලා තිබෙනවා. බූ වැලිකඩ එහෙම කියද්දී අපි හැම කෙනෙක්ම බොහොම සලිත වුණු කාරණාවක් ඔබට මතක් වෙනවා. පසුගිය සතියේදී තමයි අපිට දැන් මීට ටික දවසකට උඩ මහනුවර බූවැලිකඩේ ඛේදවාචකය අදත් ඒ ගැන සඳහන් වෙලා තිබෙනවා පුවත්පත්වල. අරුණ පුවත්පතේ වාර්තාව බුවැලිකඩ ලෙව්කේගේ ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරයි. කමල් සුරවීරගේ මහනුවර වාර්තාව අපි උපුටා ගන්නේ පසුගිය මාස 20 වනදා කඩාවැටීමට ලක් වූ මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ පස්මහල් ගොඩනැගිල්ලේ ඇතැම් ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සිදු කළ පරීක්ෂණයකින් තහවුරු කරගෙන තිබේ කියලායි වාර්තා කරන්නේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ඒ සම්බන්ධ ප්‍රකාශ කරනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් පිටු 21ක වාර්තාවක් එම ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය තමන්ට ඊයේ බාර දුන් බව ආණ්ඩුකාරවරයා කියනවා. මේ ගොඩනැගිලි ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුවුණු ප්‍රශ්නකාරී තත්ත්වයේ හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එම ගොඩනැගිලි සුන්බුන් අතරින් කම්බි කොන්ක්‍රීට් ඇතුළු අමුද්‍රව්‍ය සාම්පල් රැගෙන පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. එලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව තහවුරු කරගත් කරුණු ඇතුළත් වාර්තාව මගින් ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු තිබෙන බව තමයි වාර්තා කරන්නේ. අපරාධේ අහිංසක පවුලක්ම වැළලී ගියා මේ සුන්බුන් ගොඩ යටතේ. ප්‍රමිතියෙන් තොරව අපි දැක්කා ඒ ගොඩනැගිල්ල ඉදිවීම සම්බන්ධයෙන් Google සටහන් තියෙනවා. නියමිත වර්ෂයක් වුන් ඉදි කරන්නේ මේ වර්ෂය කියලා වුන් ප්‍රකාශ කරාට එතන Google සටහන බලනකොට එතන මේ විදිහේ ගොඩනැගිල්ල 2006 වෙද්දී ඉදි වෙලා තිබුණේ නැහැ. ඉන් පස්සේ මේක ඉදි වෙනවා. ඉදි වෙනකොට පියවරෙන් පියවර තට්ටු 1කින් 2කින් 3න් විදිහට වැඩි වෙලා තියෙනවා. මේ කියන ප්‍රශ්නයත් එක්ක තමයි අද දවසේදී අපිට මේ බූවැලිකඩ සිදුවුණු ඛේදවාචකය පිළිබඳ කතා කරන්නට සිද්ධ වෙන්නේ. හොඳයි බූවැලිකඩ ඛේදවාචකය පිළිබඳ Daily News පුවත්පතේත් වාර්තා වෙලා තිබෙනවා. Collapsed Candy building not conforming to standard ගොඩනැගීම ප්‍රමිතියට අනුව සිදු වෙලා නැහැ කියන කාරණාව සඳහන් වෙලා තිබෙනවා. ඒ සමගම අපි Daily News පුවත්පතේ තවත් වාර්තාවකට ඔබේ අවධානය යොමු කරනවා. Manor wind power plant ready by month end මේ මාසයේ අග වෙන විට මන්හරමේ සුළං බලයෙන් ක්‍රියාත්මක වන ඒ ප්ලාන්ටේෂන් එක එහෙමත් නැත්නම් මේ බලාගාරයේ කටයුතු නිමා වෙනවා කියන කාරණාව සඳහන් වෙලා තිබෙනවා. ඒ අනුව ජාතික විදුලි බල පද්ධතියට 103.5ක් මෙගාවොට් ලබා දෙන්නට හැකියාවක් තිබෙන බවත් සඳහන් වෙලා තිබෙනවා Daily News පුවත්පතේ. ඒ වගේම තමයි ඩෙන්ගු රිස්ක් එකත් වැඩි වෙනවා කියන කාරණාව සඳහන් වෙලා තිබෙනවා Daily Mirror පුවත්පතේ. අපි හැම කෙනෙකුටම ඔබට කියන්නට කැමති ඔබ මේ පිළිබඳව අවධානයෙන් සිටින්න ලබන මාසය ඇතුළත එහෙමත් නැත්නම් මේ මාසය ඇතුළතදී තමයි මේ පිළිබඳ සිදු වෙන්නට පුළුවන් කියන කාරණාව සඳහන් වෙලා තිබෙනවා. ඔබ යවට අපි හැමෝටම කියනවා පිරිසිදු කරගන්නට කියලා. ඒ වගේම මේ වන විටත් 30 දෙනෙක් පමණ මිය ගිහින් තිබෙනවා මේ වසර පුරාවට ඩෙන්ගු රෝගය හේතුවෙන්. හොඳයි. අපි අවසාන වශයෙන් අද දවසේ විශේෂයෙන් මතක් කරගන්නවා අපි නොරොච්චෝලේ බලාගාරය පිළිබඳ කතා කරනවා. එහි දැවැන්ත කාර්යභාරයක් කර ඉංජිනේරු මහත්මයෙක් අපි අද කැඳවා ගන්නවා. සම්පූර්ණ කතා බහ පිළිබඳ නොරොච්චෝලේ පිළිබඳ ඔබටත් යම් අදහස් ඇති. ඒ අදහස් නිරවුල් කරගන්න බොහොම ලොකු කතා බහක් අපි අද දවසේදී සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. කාටුන් වලින් අපි අවසන් කරමු. උපුටා ගන්නවා මුලින්ම අද පුවත්පතේ Friday Bullet. ඒ අනුව තාමත් නිල නිවස මේක කියන්න කලින් කියන්නට ඕනේ. රාජ්‍ය මාධ්‍ය ඇතුලේ බොහොම දැවැන්ත කතා කියන බොහොම රට පිළිබඳ කතා කරන බොහෝ අයගේ කෙරුවාව තමයි මේ. තාමත් නිල නිවෙස් අතහැර ගොස් නොමැති ඉන්නා බව සැලයි සමහර ඇමති ලොකු ලොකු කතා කිව්වත් රට ගැන පෙමැති ලැබුණොත් නිකන් කන්නයි කවුරුත් කැමති. නිල නිවස ටික බාර දීලා ඉවරලා කියන දෙයක් කිව්වනම් තමයි වඩාත් හොඳ කියන කාරණේ තමයි කියන්නේ. මව්බිම් පුවත්පතේ කාටුනේටත් අපි යනවා. දවසක් තිබුණු ඊයේ ලොව ළමයින්ට දහසක් ගැටලු පෙනුණා වැඩි හිටියන්ට කොතෙකුත් යෝජනා ආවත් විසඳන්න වසරක් ගත වේද එදවස යලි එන්න වැඩිහිටියන් සහ දරුවන් වෙනුවෙන් දිනේ නිමිති කරගන්නවා. ඒ දවසේදී අපි ගොඩක් කතා කරනවා. කතා කරාගෙන් පස්සේ අපිට අහන්න හම්බ වෙනවා ළමා ප්‍රයෝජන වැඩිහිටියන් නොසැලකී මේ සියලු දේ සමාජයේ පොදු කාරණා බවට පත් වෙලා තියෙනවා.
හොඳයි එහෙනම් අපි සූදානම් ආයුබෝවන් සුබ දවසක් තුලින් පත්තර වලින් සමුගන්නට අපි ඔබට ආරාධනා කරනවා සාකච්ඡාව සඳහා රැඳී සිටිනට කියලා චාමර ඔබ සමග රැඳී සිටි වී සාකච්ඡාවත් එක්කලා එහෙනම් අදට මම ඔබෙන් සමුගන්නවා ආයුබෝවන්